අයිබෝන් සුබ දවසක් හැමෝටම. අද මම මේ වීඩියෝ එක තුලින් ඔයගොල්ලන්ට ඉන්දීය ආණ්ඩු ක්‍රමයේ ආශ්‍රයෙන් කෙටි සැපීම් පිළිබඳව අවබෝධයක් ලබා දෙන්නයි සූදානම් වෙන්නේ. ඔයගොල්ලන්ට දේශපාලන විද්‍යාව පළමු පේපර් එකේ කෙටි සැපීම් 20ක් එනවා. ලකුණු 20ක් සඳහා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා මේ මගින් ඔයගොල්ලන්ට විශාල අත්දැකීමක් හිමි වෙයි කියලා. අපි එන මේ ඉන්දියානු ක්‍රමය සම්බන්ධ ඒ කෙටි සැපීම් මෙතන 20ක් තියෙනවා. අපි මේ 20 පිළිබඳව විමසා බලමු. පළවෙනි ප්‍රශ්නේ අංක 1. ඉන්දීය ආණ්ඩු ක්‍රමයේ විශේෂ ලක්ෂණ දෙකක් දක්වන්න. ඉන්දීය ආණ්ඩු කෘමෙහි විශේෂ ලක්ෂණ දෙකක් දක්වන්න. පිළිතුරු 1. අර්ධ සංධීය ආණ්ඩු ක්‍රමයක් වීම. අර්ධ සංධීය ආණ්ඩු ක්‍රමයක් වීම. 2. පාර්ලිමේන්තු කැබිනට් ආදර්ශයේ ආණ්ඩු ක්‍රමයක් වීම. 2. පාර්ලිමේන්තු කැබිනට් ආදර්ශයේ ආණ්ඩු ක්‍රමයක් වීම. ප්‍රශ්නාංක 2. ඉන්දීය මධ්‍ය ආණ්ඩුවේ ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තුව නමින් හඳුන්වන අතර එය ද්විමාණ්ඩලික වේ. ඉන්දීය මධ්‍ය ආණ්ඩුවේ ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තුව නමින් හඳුන්වන අතර එය ද්විමාණ්ඩලික වේ. එම මණ්ඩල දෙක දක්වන්න. එම මණ්ඩල දෙක දක්වන්න. පිළිතුරු 1. ලෝක් සභාව. 1 ලෝක් සභාව. 2 රාජ්‍ය සභාව. රාජ්‍ය සභාව. එතකොට මේකෙන් කියන්නේ ඉන්දීය පාර්ලිමේන්තු මධ්‍ය ආණ්ඩුවේ ව්‍යවස්ථාදායක කියන පාර්ලිමේන්තුවනේ. එක මණ්ඩල දෙකකින් සමන්විතයි. එක පළමුවෙනි මණ්ඩලය තමයි ලෝක් සභාව. ඒක මහජන මන්ත්‍රී මණ්ඩලය. දෙවන මණ්ඩලය රාජ්‍ය සභාව. ඒ දෙවන මණ්ඩලය වන රාජ්‍ය සභාව තමයි අපි ඉහළ මණ්ඩල විදිහට හඳුන්වනු ලබන්නේ. ප්‍රසංග 3. ඉන්දීය පාර්ලිමේන්තුවේ සහ ජනාධිපතිවරයාගේ නිල කාලයන් දක්වන්න. ඉන්දීය පාර්ලිමේන්තුවේ සහ ජනාධිපතිවරයාගේ නිල කාලයන් දක්වන්න. පිළිතුරු අංක 1 වසර 5යි. අංක 2ත් වසර 5යි. ඒ කියන්නේ ඉන්දීය ව්‍යවස්ථාදායක වෙන පාර්ලිමේන්තුව, ඒ කියන්නේ ලෝක් සභාවේ නැත්නම් මහජන මන්ත්‍රී මණ්ඩලයේ නිල කාලය වසර 5යි. සාමාන්‍යයෙන් අපි ව්‍යවහාරයේදී එතෙන්දී පාර්ලිමේන්තුව කියලා හඳුන්වන්නේ ලෝක් සභාව නැත්නම් මහජන මන්ත්‍රී මණ්ඩලයේ නිල කාලය තමයි. සහ පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 5යි. ඒ වගේම ජනාධිපතිවරයා කියන්නේ නාමික විධායකය. ඒ නාමික විධායක වෙන ජනාධිපතිවරයාගේ නිල කාලයත් වසර 5යි. හතරවෙනි ප්‍රශ්නය. ඉන්දීය ජනාධිපතිවරයා තෝරාගනු ලබන්නේ ඡන්ද විද්‍යාලයක් මගිනි. ඉන්දීය ජනාධිපතිවරයා තෝරාගනු ලබන්නේ ඡන්ද විද්‍යාලයක් මගිනි. එම ඡන්ද විද්‍යාලය සමන්විත වන්නේ. එම ඡන්ද විද්‍යාලය සමන්විත වන්නේ. එමෙ ප්‍රශ්නේ අහන්නේ. ඒතර ඒකේ පළවෙනි පිළිතුර ඒක ඉතාමත් පරිස්සමෙන් සැලකිලි ලියා ගන්න. මධ්‍ය ව්‍යවස්ථාදායකයෙහි ද්විත්ව මණ්ඩලවල මධ්‍ය ව්‍යවස්ථාදායකයෙහි ද්විත්ව මණ්ඩලවල ඡන්දයෙන් පත් වූ සමාජිකයන්ගෙන්. ඒ අංක 1 පිළිතුර. මධ්‍ය ව්‍යවස්ථාදායකයෙහි ද්විත්ව මණ්ඩලවල ඡන්දයෙන් පත් වූ සමාජිකයන්ගෙන්. පිළිතුරු 2. ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන්හි ඡන්දයෙන් පත් වූ සමාජිකයන්ගෙන්. ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන්හි ඡන්දයෙන් පත් වූ සමාජිකයන්ගෙන්. ඒතර එකෙන් අදහස් කරන්නේ දරුවනේ මේ ඉන්දීය ජනාධිපතිවරයා තෝරගන්නේ ඡන්ද විද්‍යාලයක් මගින්නේ. ඒතර ඒ ඡන්ද විද්‍යාලය අනිවාර්යයෙන්ම සකස් වෙන්නේ ඔන්න ඔය කියපු අයගෙන්. ඒතර මධ්‍ය පාර්ලිමේන්තුවේ ද්විත්ව මණ්ඩල තියෙනවනේ. ඒ ද්විත්ව මණ්ඩලවල ඡන්දයෙන් පත් වුණු සමාජිකයන්ගෙන් සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන්හි ඡන්දයෙන් පත් වූ සමාජිකයන්ගෙන් තමයි ඒ ඡන්ද විද්‍යාලය සකස් වෙන්නේ. ඒතර ඒකෙන් කියන්නේ ඒ ඡන්දයෙන් පත් උනේ නැති කිසිම කෙනෙකුට ජනාධිපති තෝරන්න අවස්ථාවක් හිමෙන්නේ නැහැ කියන කාරණේ. right. එතකොට අංක 5 ප්‍රසංග 5 ඉන්දීය ආණ්ඩු ක්‍රමයට අනුව රාජ්‍යයේ නායකයා සහ ආණ්ඩුවේ නායකයා දක්වන්න. ඉන්දීය ආණ්ඩු ක්‍රමයට අනුව රාජ්‍යයේ නායකයා සහ ආණ්ඩුවේ නායකයා දක්වන්න. ඒතර 1 ජනාධිපති. 2 අගමැති. ඒතර ඉන්දීය ආණ්ඩු ක්‍රමයේ කැබිනට් ආණ්ඩු ක්‍රමයක්.
ඒතර කැබිනට් ආණ්ඩු ක්‍රමයක අනිවාර්යයෙන්ම රාජ්‍ය නායකයා වෙන්නේ නාමික විධායකයා. යනවා ඉන්දියාවේ ජනාධිපති තමයි නාමික විධායකයා වෙන්නේ. රාජ්‍ය නායකයා වෙන්නේ. එතකොට ඉන්දියා ආණ්ඩු ක්‍රමයට අනුව ආණ්ඩුව කියලා කියන්නේ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය. ඒ ආණ්ඩුවේ නායකයා වෙන්නේ අගමැතිවරයා. එහෙනම් පිළිතුරු වෙන්න ඕන එක ජනාධිපති දෙක අගමැති. ප්‍රසංග 6 ඉන්දිය ආණ්ඩු ක්‍රමය තුල ප්‍රධාන විධායකයන් දෙකක් පවතී. ඒවා දක්වන්න. ඉන්දිය ආණ්ඩු ක්‍රමය තුල ප්‍රධාන විධායකයන් දෙකක් පවතී. ඒවා දක්වන්න. එතකොට මේකේ අංක 1 පිළිතුර නාමික විධායකය, 2 සත්‍ය විධායකය. එහෙම නැත්නම් දෙකට වරන් ඇතුළේ ලියා ගන්න දේශපාලන විධායකය. එතකොට 6 එන්නේ නාමික විධායකය, 2 සත්‍ය විධායකය. සත්‍ය විධායකයට තමයි දේශපාලන විධායකය කියලා කියන්නේ. ඒතර නාමික විධායක කියන්නේ අතර මේ ආණ්ඩු ක්‍රමයට අනුව ජනාධිපති තමයි නාමික විධායකය. සත්‍ය විධායකය නැත්නම් දේශපාලන විධායකය කියලා කියන්නේ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය. නමුත් පිළිතුරු විදිහට ලියන්න ඕන නාමික විධායකය, සත්‍ය විධායකය නැත්නම් දේශපාලන විධායකය. අංක 7 ඉන්දිය සංධීය ක්‍රමය තුල දක්නට ලැබෙන ප්‍රාන්ත සංඛ්‍යාව සහ සාංගමික ඒකක සංඛ්‍යාව දක්වන්න. ඉන්දීය සංධීය ක්‍රමය තුල දක්නට ලැබෙන ප්‍රාන්ත සංඛ්‍යාව සහ සාංගමික ඒකක සංඛ්‍යාව දක්වන්න. එතකොට 7 ප්‍රාන්ත 29යි. ප්‍රාන්ත 29යි. 7 සාංගමික ඒකක 7යි. එතකොට ඒකේ තියෙන ප්‍රාන්ත 29ක අංක 1 2 සාංගමික ඒකක 7යි. පිළිතුරු මාරු වෙන්න බෑ. මොකද ඉස්සෙල්ලා අහන්නේ ප්‍රාන්ත සංඛ්‍යාව දෙකට තමයි සාංගමික ඒකක සංඛ්‍යාව අහන්නේ. සා ඔය විදිහට පිළිතුරු සැපේන්නට ඕන. අංක 8 ප්‍රසංග 8 ඉන්දිය ප්‍රාන්ත රාජ්‍ය සහ සාංගමික ඒකක අතර පවතින වෙනස්කම් දෙකක් දක්වන්න. ඉන්දිය ප්‍රාන්ත රාජ්‍ය සහ සාංගමික ඒකක අතර පවතින වෙනස්කම් දෙකක් දක්වන්න. පිළිතුරු 1 ලියා ගන්න අංක 1 ප්‍රාන්ත රාජ්‍යවලට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි ප්‍රාන්ත රාජ්‍යවලට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි යම් සායත්තතාවක් පැවතියත් සාංගමික ඒකක මධ්‍යම ආණ්ඩුව මගින් පාලනය කිරීම. සාංගමික ඒකක මධ්‍යම ආණ්ඩුව මගින් පාලනය කිරීම. 2 අංක 2 පිළිතුර 2 ප්‍රාන්ත රාජ්‍යවල එහි ජනතාව විසින් පත් කරනු ලබන ව්‍යවස්ථාදායක සභා අමාත්‍ය මණ්ඩල පැවතියත් සාංගමික ඒකකවල ව්‍යවස්ථාදායක සභා ආදිය නොපැවතීම. සාංගමික ඒකකවල ව්‍යවස්ථාදායක සභා ආදිය නොපැවතීම. එතකොට දැන් ප්‍රාන්ත නිර්මාණය කරලා තියෙන්නේ මධ්‍යම ආණ්ඩුව, විශේෂයෙන්ම මධ්‍යම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් මධ්‍ය සහ ප්‍රාන්ත අතර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම තමයි බලය බෙදලා තියෙන්නේ. ස්වාධිපති බලය. ඒ නිසා ප්‍රාන්ත වලට යම් සායත්තතාවයක් නැත්නම් ස්වාධීනතාවයක් හිමි වෙනවා. නමුත් මේ සාංගමික ඒකකය කියලා කියන්නේ ඉන්දිය මධ්‍යම ආණ්ඩුවේ ඍජු පාලනයට යටත් වෙච්ච ඒකක. එසා මේ දෙක අතර ඔන්න කියන ආකාරයේ ප්‍රබල වෙනස්කම් දෙකක් තියෙනවා. අංක 9 ඉන්දියානු ෆෙඩරල් ක්‍රමයට ආවේනික විශේෂ ලක්ෂණ දෙකක් දක්වන්න. අංක 9 ඉන්දියානු ෆෙඩරල් ක්‍රමයට ආවේනික විශේෂ ලක්ෂණ දෙකක් දක්වන්න. ෆෙඩරල් ක්‍රමය කියන්නේ ඉන්දිය සංධීය ක්‍රමය. ඒ සංධීය ක්‍රමයට ආවේනික ලක්ෂණ තියෙනවා. ඒ කියන්නේ වෙනත් අපි දැන් ඇමරිකාව හඳුනගන්නේ සම්භාව්‍ය ෆෙඩරල් ක්‍රමයක් විදියට, සංධීය ක්‍රමයක් විදියට. ඒතර ඒ සංධීය ක්‍රමයට හාත්පසින්ම වෙනස් ආකාරයකට තමයි ඉන්දිය ෆෙඩරල් ක්‍රමය ගොඩනගලා තියෙන්නේ. එසා ඊට ආවේනික විශේෂ ලක්ෂණ තියෙනවා. යනු ලියා ගන්න පළවෙනි ලක්ෂණය ඉන්දියානු රාජ්‍ය
ඉන්දියානු රාජ්‍ය ඒකීයද සංධීයද යන බව ඉන්දියානු රාජ්‍ය ඒකීයද සංධීයද යන බව ව්‍යවස්ථාව මගින් ඍජුවම ප්‍රකාශ කර නොතිබීම. ඉන්දියානු රාජ්‍ය ඒකීයද සංධීයද යන බව ව්‍යවස්ථාව මගින් ඍජුවම ප්‍රකාශ කර නොතිබීම. 2. අසමමිතික බල බෙදීම. අසමමිතික බල බෙදීම. එතකොට දැන් ඉන්දියානු සංධීය ක්‍රමයක් කියලා කිව්වට ඒක අර්ධ සංධීය ක්‍රමයක් විදිහට හඳුනගන්නේ. මොකද ඒකේ සංධීය ලක්ෂණ ඒකීය ලක්ෂණ මිශ්‍ර වෙච්ච ආණ්ඩු ක්‍රමයක්. ඒ වගේම අසමමිතික බලතල බෙදීම කියලා කියන්නේ දෙවෙනි පිළිතුර අපි කිව්ව අසමමිතික බලතල බෙදීමනේ. බල බෙදීමනේ. එතකොට අසමමිතික බල බෙදීම කියලා කියන්නේ දැන් ඇමරිකාවේ නම් ප්‍රාන්තවලට ප්‍රාන්ත විශාල වුණත් කුඩා වුණත් සමානව බලතල බලය බෙදා හැරලා තියෙනවා. නමුත් ඉන්දියාව තුළ එහෙම නෙවෙයි. ඉන්දියාව තුළ ඇතැම් සමහර ප්‍රාන්තවලට විශේෂිත බලතල හිමි වෙනවා. සමහර ප්‍රාන්තවලට අඩු බලතල හිමි වෙන්නේ. ඒක තමයි. අනිත් එක තමයි දැන් ඇමරිකාවේ නම් දැන් මධ්‍ය ව්‍යවස්ථාදායකයේ දෙවන මණ්ඩලය නියෝජනය කරන්න හැම ප්‍රාන්තයකින්ම සමාජිකව දෙන්න බැගින් සමාන සංඛ්‍යාවක් තෝරගන්නේ. නමුත් ඉන්දියාවේ එහෙම නෙවෙයි. සමහර ප්‍රාන්තවලින් වැඩි සමාජික සංඛ්‍යාවක් තෝරගන්න අතරම තවත් ප්‍රාන්තවලින් එක්කෙනෙක් දෙන්නෙක් වගේ සුළු අඩු නියෝජිත සංඛ්‍යාවක් තෝරා ගන්න. ඒ නිසා අසමමිතික බල බෙදීමක් තියෙනවා. ඒක තමයි එකෙන් කියන්නේ. ප්‍රසංග 10 ඉන්දිය ෆෙඩරල් ක්‍රමයේ පදනම කරුණු කීපයක් මත රඳා පවතී. ඉන් දෙකක් දක්වන්න. ඉන්දිය ෆෙඩරල් ක්‍රමයේ පදනම කරුණු කීපයක් මත රඳා පවතී. ඉන් දෙකක් දක්වන්න. 1. ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක් පැවතීම. 2. මූල්‍ය සම්බන්ධතා. ප්‍රසංග 11. ඉන්දිය ආණ්ඩු ක්‍රමය තුල මධ්‍ය සහ ප්‍රාන්ත අතර බලතල බෙදීම ලැයිස්තු 3ක් මගින් සිදු කොට ඇත. ඉන්දිය ආණ්ඩු ක්‍රමය තුල මධ්‍ය සහ ප්‍රාන්ත අතර බලතල බෙදීම ලැයිස්තු 3ක් මගින් සිදු කොට ඇත. ඉන් දෙකක් දක්වන්න. right. ලියා ගන්න. ලැයිස්තු 3ක් තියෙනවා. අපි දෙකක් අහලා තියෙනවා. නමුත් ඔයගලන්ගේ දැන ගැනීම සඳහා ලැයිස්තු 3ම ලියා ගන්න. 1. මධ්‍ය ආණ්ඩුව සතු බලතල ලැයිස්තුව. මධ්‍ය ආණ්ඩුව සතු බලතල ලැයිස්තුව. ඒතර ඒකට බලතල සාමාන්‍ය 97ක් විතර ඇතුළත් වෙනවා. ඒක වරහන් ඇතුළේ ලියා ගන්න. පිළිතුර ඒකට ඒ බලතල සංඛ්‍යාව අවශ්‍ය නැහැ. නමුත් දැනගන්න. අංක 2 පිළිතුර 2 ප්‍රාන්ත සතු බලතල ලැයිස්තුව. නැත්නම් ප්‍රාන්ත බලතල ලැයිස්තුව. ඒකේ වරහන් ඇතුළේ යන බලතල 66යි. ඊට පස්සේ තුන්වෙනි එක සමගාමී බලතල ලැයිස්තුව. බලතල 47යි. එතකොට මධ්‍ය ආණ්ඩුව සතු බලතල තියෙනවා. ප්‍රාන්ත ආණ්ඩු සතු බලතල ලැයිස්තුවක් තියෙනවා. ඊළඟ තුන්වෙනි එක සමගාමී බලතල ලැයිස්තුව. සමගාමී කියන්නේ ඉන්දිය මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත වලට සමසේ භුක්ති විඳිය හැකි බලතල. right. 12 වෙනි ප්‍රශ්නය ඉන්දිය සංධීය ක්‍රමය තුල ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක් ඇති කර ගැනීමට හේතු දෙකක් දක්වන්න. ඉන්දිය සංධීය ක්‍රමය තුල ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක් ඇති කර ගැනීමට හේතු දෙකක් දක්වන්න. දැන් මේ ප්‍රශ්නේ කියන්නේ මෙහෙමයි. දැන් වෙනස් සම්භාව්‍ය දැන් ඇමරිකානු ෆෙඩරල් ක්‍රමයට වඩා ඉන්දියා ෆෙඩරල් ක්‍රමය සම්පූර්ණ වෙනස්. ඉන්දිය ආණ්ඩු ක්‍රමයේ ඒකීය ක්‍රමයක ස්වරූපය ගන්නවා ඇතැම් වෙලාවට. ඒතර ඒකට හේතුව තමයි ඒකෙන් තේරුම තමයි ඉන්දිය ආණ්ඩු ක්‍රමයේ ඒකීය ක්‍රමයක මධ්‍යම ආණ්ඩුවක් වගේ බලවත් වෙනවා. සමහර වෙලාවට. ඒතර එහෙම බලවත් වෙන්න හේතු මේ අහන්නේ. ඉන්දිය සංධීය ක්‍රමයේ ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක් ඇති කර ගැනීමට හේතු දෙකක් දක්වන්න. ලියා ගන්න. 1. ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක අවශ්‍යතාවය පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීම්. ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක
අවශ්‍යතාවය පිළිබඳව ජාත්‍යන්තර අත්දැකීම්. 1. 2. ඉන්දියාව හා පාකිස්තානය වෙන් වෙද්දී ඇති වූ කටුක අත්දැකීම්. ඉන්දියාව හා පාකිස්තානය වෙන් වෙද්දී ඇති වූ කටුක අත්දැකීම්. ඒ ඉන්දියාව මධ්‍යම ආණ්ඩුව ශක්තිමත් වීම කෙරෙහි බලපාපු හේතු දෙකක්. ඒතකොට දෙවෙනි කාරණයට අදාළව කිව්වොත් දැන් ඉන්දියාව 1947 අගෝස්තු 15 නිදහස ගන්නවනේ. ඒ නිදහස ගන්නකොට අර තනි මහා ಭಾರತයේ ඉන්දියාව දෙකට කැඩෙනවා. පාකිස්තානයේ විදිහට තවත් කොටසක් වෙන් වෙනවා. මොහමඩ් අලි ජින්නාගේ නායකත්වයෙන් තමයි මේ පාකිස්තානයක් ඉල්ලලා බ්‍රිතාන්‍යයෙන් ලබා දෙනවා. එතකොට ඒකත් එක්ක යන කොටස් සුවමාරුවේදී එහෙම යුද්ධ වෙන ඇත්තම යුද්ධයක් වගේ විශාල සංඛ්‍යාවක් මරණයටපත් වුණා. ඉතින් ඒ වගේ තත්ත්වයන් නැවත ඇති වුණොත් ඒකට මුහුණ දීමටත් ඉන්දිය මධ්‍යම ආණ්ඩුව ශක්තිමත් පදනමකින් ගොඩනගලා තියෙනවා. ප්‍රසංග 13 ඉන්දිය මධ්‍යම ආණ්ඩුවේ ශක්තිමත්භාවය රඳා පැවතීමට බලපාන හේතු දෙකක් දක්වන්න. ඉන්දිය මධ්‍යම ආණ්ඩුවේ ශක්තිමත්භාවය රඳා පැවතීමට බලපාන හේතු දෙකක් දක්වන්න. 1. මධ්‍යම ආණ්ඩුවට හිමි වී තිබෙන ව්‍යවස්ථාදායක හා මූල්‍ය බලය. මධ්‍යම ආණ්ඩුවට හිමි වී තිබෙන ව්‍යවස්ථාදායක හා මූල්‍ය බලය. 2. හදිසි අවස්ථා බලතල. 2. හදිසි අවස්ථා බලතල. අපි බලමු 14 වෙනි ප්‍රශ්නය. ඉන්දීය මධ්‍ය බලතල ලැයිස්තුවට අයත් බලතල දෙකක් දක්වන්න. ප්‍රශ්නේ කියනවා 14 වෙනි ප්‍රශ්නය ඉන්දීය මධ්‍ය බලතල ලැයිස්තුවට අයත් බලතල දෙකක් දක්වන්න. අපි කිව්වා ඉන්දීය මධ්‍යම ආණ්ඩුව සතු බලතල 97කින් විතර ප්‍රධාන වශයෙන් සමන්විතයි. ඉන් දෙකක් මේ දක්වන්නේ කියන්නේ. ලියා ගන්න අංක 1 ජාතික ආරක්ෂාව 1 ජාතික ආරක්ෂාව 2 විදේශ කටයුතු 2 විදේශ කටයුතු. ඕනම සංධීය ක්‍රමයක මධ්‍යම ආණ්ඩුවට වෙන සුවිශේෂී බලතල දෙකක් තමයි ඔය. ඒක ඉන්දියාවටත් එහෙමයි අනෙකුත් සංධීය රාජ්‍යයන්ටත් එහෙමයි. ජාතික ආරක්ෂාව විදේශ කටයුතු. right. 15 වෙනි ප්‍රශ්නය ඉන්දිය ප්‍රාන්ත බලතල ලැයිස්තුවට අයත් බලතල දෙකක් දක්වන්න. ඉන්දිය ප්‍රාන්ත බලතල ලැයිස්තුවට අයත් බලතල දෙකක් දක්වන්න. අපි කිව්වා ඉන්දිය ප්‍රාන්ත බලතල ලැයිස්තුවේ බලතල 66ක් විතර තියෙනවා. අන්න ඒවෙන් දෙකක්. ලියා ගන්න. අංක 1 කෘෂිකර්ම හා වාරි මාර්ග. කෘෂිකර්ම හා වාරි මාර්ග. 2 සෞඛ්‍ය. ඒ වගේ දෙකක් හොඳයි. සෞඛ්‍ය. 16 වෙනි ප්‍රශ්නය 16 ඉන්දිය සමගාමී බලතල ලැයිස්තුවට අයත් බලතල දෙකක් දක්වන්න. ඉන්දිය සමගාමී බලතල ලැයිස්තුවට අයත් බලතල දෙකක් දක්වන්න. ඉන්දිය අපි කොයි සමගාමී බලතල කියන්නේ මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත වලට දෙකටම හිමි සමසේ භුක්ති විඳින සමගාමී බලතල. එහෙම බලතල 47ක් විතර දෙනවා. අන්නේ දෙකක් දක්වන්න කියලා මේ කියන්නේ. අපි බලමු. 1 මහජන සුබ සාධනය. මහජන සුබ සාධනය. 2 කම්කරු ප්‍රශ්න. 1 මහජන සුබ සාධනය 2 කම්කරු ප්‍රශ්න. 17 වෙනි ප්‍රශ්නය 17 ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට අයත් බදු වර්ග දෙකක් දක්වන්න. 17 වෙනි ප්‍රශ්නේ තියෙනවා ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට අයත් බදු වර්ග දෙකක් දක්වන්න. දක්වන්න. තීරු බදු, සුරා බදු. තීරු බදු, සුරා බදු. තව එකක් වුණා මුද්දර බදු කියලා ලියා ගන්න. ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට අයත් බදු වර්ග දෙකක් තීරු බදු, සුරා බදු. 18 ඉන්දීය ප්‍රාන්තවලට අයත් බදු වර්ග දෙකක් දක්වන්න. 18 වෙනි ප්‍රශ්නය ඉන්දීය ප්‍රාන්තවලට අයත් බදු වර්ග දෙකක් දක්වන්න. 1 කෘෂිකර්මය මත පනවන බදු. 1 කෘෂිකර්මය මත පනවන බදු. 2 ඉඩම් බදු. කෘෂිකර්මය මත පනවන බදු 2 ඉඩම් බදු.
19 වන ප්‍රශ්නය 19 ඉන්දීය ආණ්ඩු ක්‍රමයේ යටතේ හදිසි අවස්ථා 3ක් හඳුනාගත හැකිය. ඉන්දීය ආණ්ඩු ක්‍රමයේ යටතේ හදිසි අවස්ථා 3ක් හඳුනාගත හැකිය. ඉන් දෙකක් දක්වන්න. ඉන්දීය ආණ්ඩු ක්‍රමයේ යටතේ හදිසි අවස්ථා 3ක් හඳුනාගත හැකිය. ඉන් දෙකක් දක්වන්න. ඒතර හදිසි අවස්ථා 3ක් තියෙනවා. ඒවෙන් දෙකයි දක්වන්න කියලා අපි තුනම ලියාගමු. ජාතික හදිසි අවස්ථාව, ජාතික හදිසි අවස්ථාව, ප්‍රාන්ත හදිසි අවස්ථාව, මූල්‍ය හදිසි අවස්ථාව. ජාතික හදිසි අවස්ථාව, ප්‍රාන්ත හදිසි අවස්ථාව, මූල්‍ය හදිසි අවස්ථාව. එතකොට හදිසි අවස්ථා බලතල 3ක් තියෙනවා. ඒතර මේ චූට්ටක් ඔයගලන්ට තප්පරයක් අරන් මේ 19 වෙනි ප්‍රශ්නේ හදිසි අවස්ථා කිව්වොත් දැන් ජාතික හදිසි අවස්ථා කියන්නේ මේ සමස්ත ඉන්දියාවටම දැන් යුද්ධ කැරලි කෝලාහලයක් හරි සිවිල් යුද්ධයක් ඒ වගේ සමස්ත ඉන්දියාවටම බලපාන ආකාරයේ විශාල ගැටලුවක් ඇති වුණොත් අන්න ඒ වෙලාවට ජාතික හදිසි අවස්ථාව. කිසියම් ප්‍රාන්තයක ව්‍යවස්ථානුකූල තත්ත්වයේ බිඳ වැටිලා කැරලි කෝලාහල හරි එවැනි තත්ත්වයක් හරි එහෙම ඇති වුණොත් ඒත් ප්‍රාන්ත හදිසි අවස්ථාව. ඒතර මූල්‍ය අර්බුදයක් ඇති වුණොත් මූල්‍ය හදිසි අවස්ථාව. ඒතර මෙන්න මේ හදිසි අවස්ථාවලදීත් ඇත්තටම ඉන්දීය මධ්‍යම ආණ්ඩුව පුදුමාකාර විදිහට බලවත් වීමක් සිද්ධ වෙනවා. අවසාන ප්‍රශ්නය 20 ඉන්දීය මධ්‍ය හා ප්‍රාන්ත අතරත් ප්‍රාන්ත අතරත් ඇතිවන ගැටුම් निराකරණයට පිහිටුව ඇති ප්‍රධාන ආයතන දෙකක් දක්වන්න. ඉන්දීය මධ්‍ය හා ප්‍රාන්ත අතරත් ප්‍රාන්ත අතරත් ඇතිවන ගැටුම් निराකරණයට පිහිටුව ඇති ප්‍රධාන ආයතන දෙකක් දක්වන්න. ඉන්දියාව සංධී ආණ්ඩු ක්‍රමයක්. ඒ නිසා නිරන්තරයෙන් මධ්‍ය සහ ප්‍රාන්ත අතරත් ප්‍රාන්ත අතරත් ගැටුම් ඇති වෙන්න පුළුවන්. අන්න එහෙම ගැටුම් ඇති වුණාම ඒව විසඳන්න පිටවල තියෙන ආයතන දෙක තමයි මේ අහන්නේ. රයිට්. අපි බලමු. එක ශ්‍රේෂ්ඨාධිකරණය. එක ශ්‍රේෂ්ඨාධිකරණය. දෙක අන්තර් ප්‍රාන්ත කවුන්සිලය. දෙක අන්තර් ප්‍රාන්ත කවුන්සිලය. රයිට්. ඔන්න විදිහට අද දවසේ අපිට මේ ඉන්දීය ආණ්ඩු ක්‍රමය පිළිබඳව ඉතාමත්ම වැදගත් ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කරන්න පුළුවන්. ඔබට මම හිතන්නේ මේ ඉන්දීය ආණ්ඩු ක්‍රමය ගැන මේ කතා කරපු කාරණා ටික ඉතාම වැදගත්. මේක මේ ප්‍රශ්නයත් සමග පිළිතුර පාඩම් කරන්න ඔබට මම විශ්වාස කරනවා මේකෙන් ලොකු අත්දැකීමක් ඉන්දීය ආණ්ඩු ක්‍රමය පිළිබඳව ලබා ගන්නට හැකි වේවා කියලා. එහෙනම් හැමෝටම සුබ දවසක්. අපි මෙතකින් අපේ ඉන්දීය ආණ්ඩු ක්‍රමය පිළිබඳ අදහස මේ සාකච්ඡාව සමාප්ත කරනවා. අයිබෝවන්.